කාලයට E සමානයි බිඳුවේදී B මෝටර රථයක් A රථයට වඩා මීටර 110ක් පසුපසින් පිහිටයි. B මෝටර රථයක් A රථයට වඩා මීටර 110ක් පස්සේ. ඔය වගේ B නේ පස්සෙන් ඉන්නේ. කොච්චර පස්සේද? මීටර 110ක් පස්සේ. T සමානයි බිඳුවේදී A සහ B හි ප්‍රවේග පිළිවෙලින් A ගේ ප්‍රවේගය u, B ගේ ප්‍රවේගය u ධන 10. කැපිටල් A ට FMS ඍණ 2 ත්වරණයක්. B ට F ධන 1/5 ms ඍණ 2 ත්වරණයක්. යම් කාලයකට පස්සේ ඒ කියන්නේ මේ දෙන්නටම සමාන කාල ගත වෙන්නේ. දැන් කැපිටල් A චලිතය පටන් ගත්තේ D සමානයි බිඳුව මේ වෙලාවේනේ. මේක පටන් ගත්තෙත් එම වෙලාවෙමනේ. තැන් දෙකක ඒක හරි එකම වෙලාවේ තමයි ගමන පටන් ගන්නෙ. එකම කාලයක් ගියාට පස්සේ මේ දෙන්නගෙම චලිත වෙනස් වෙන පටන් ගන්නවා. කැපිටල් A යම් කාලයක් ගියාට පස්සේ කැපිටල් A යන්නේ මන්දනේ. ඒ මන්දනේ අගය F නියත මන්දනයක්. යම් වෙලාවක් ගියාට පස්සේ B ගේ මන්දනය F ධන 1/5 ms ඍණ 2 මාරුණානේ. ඔව් කැපිටල් A යන්නේ F ධන 1/5 නියත මන්දනයෙන්. මේක යන්නේ F මන්දනේ. FMS ඍණ 2 නියත මන්දනේ. මම පොඩි සටහනක් දාගත්තා ඔය විදියට. හරි. දැන් මන්දනෙන් යන ඒවා ගිහලා නවතින්න එපයි. මන්දනෙන් යනවා යම් වස්තුවක් ඒ ගිහලා නවතින්න එපයි. ඔන්න ගානේ කියන සිද්ධිය ප්‍රස්ථාරයකට ගත්තේ. මේ සටහනකට. දැන් ඊට පස්සේ මේ සටහන දිහා බලාගෙන ප්‍රස්ථාරයක් අද ගන්න ඕන. මේ සිද්ධිය දැක්කට පස්සේ පැහැදිලි අපිට මේ දෙන්නම එකම පැත්තට චලිත වෙන්නේ කියලා. කැපිටල් A to B to දෙන්නම එකම දිශාවට චලිත වෙන්නේ. එහෙනම් මේ දෙන්නටම ප්‍රවේගයට එකම පැත්තක් තියෙන්නේ. ප්‍රවේගයේ ධන පැත්ත විතරයි අපිට ගන්නට වැදගත් වෙන්නේ. ප්‍රවේගයේ ඍණ පැත්තක් ඕන වෙන්නේ නැහැ. හැබැයි ප්‍රස්ථාරය චුට්ටක් වෙනස් වෙනෝ. ඇයි අක්ෂයක් නිකම්ම ප්‍රවේගය නෙවෙයි ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. එතකොට දැන් තිරස් අක්ෂ කාලයනේ කාලයමනේ. නමුත් සිරස් අක්ෂය වෙන්නේ ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. V B කමයි. ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය ඇන්දොත් ප්‍රස්ථාරයක ඒ ප්‍රස්ථාරය අනුක්‍රමණය වෙන්නේ දැන් ප්‍රවේගකාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය වෙන්නේ ත්වරණයනේ. මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය වෙන්නේ නිකම්ම ත්වරණය නෙමෙයි. මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය වෙන්නේ ඒට සාපේක්ෂව B ගේ ත්වරණය. ප්‍රවේගකාල ප්‍රස්ථාරයක විස්ථාපනය වෙන්නේ වර්ගඵලය වෙන්නේ විස්ථාපනයනේ. මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය වෙන්නේ නිකම්ම විස්ථාපනය නෙමෙයි. ඒට සාපේක්ෂව B ගේ විස්ථාපනය. ඒ ටික තේරුම් ගන්න ඕන. මේකේ වර්ගඵලය වෙන්නේ SB, A. මේක අනුක්‍රමණය වෙන්නේ AB, A. හරි? එතකොට අපි ඉස්සෙල්ලා මෙන්න මේක හොයා ගන්න ඕන. හරි? මේ ටික හොයා ගන්න ඕන. බලමුකෝ. මට ඉස්සෙල්ලම හොයා ගන්න ඕන T සමානයි බිඳුවක් වෙලාවේ VB, අගය මොකද්ද කියලා. කවුරුත් හොඳට බලන්න. T සමානයි බිඳුවක් පිට. කාලය බිඳුවක් වෙලා. ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේ. ආරම්භයේ කැපිටල් A ගේ ප්‍රවේගය. කැපිටල් A ගේ ප්‍රවේගය කියන්නේ කැපිටල් A ගේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය වගේනේ. කැපිටල් A ගේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය u. ආරම්භයේ B ගේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය u ධන 10යි. ඒත් එම පැත්තටම තමයි දකුණු පැත්තට. දැන් ඕක දිහා බලලා අපි VB, A ට සමීකරණයක් ලියුවොත් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය VB, A සමානයි VB, E ධන VE, A ට ආදේශ කරොත් B, E කියන්නේ u ධන 10 E, A අකුරු දෙක මාරු වෙලා එහෙනම් මේක ඍණ වෙන්න ඕන. ඍණ u ධන 10න් u අඩු වුණා. එතකොට 10යි. VB, A කියන්නේ 10යි. හරි?
ආරම්භක ප්‍රවේගය කියන ආරම්භය t සමාන බිඳුවක් වෙලා v b, කියන්නේ 10යි. ප්‍රස්ථාරය 10න් තමයි පටන් ගන්න ඕන. ඒකේ තේරුම? මොකද ආරම්භක ලක්ෂ්‍ය දන්නේ නැතුව ප්‍රස්ථාරය පටන් ගන්න බෑනේ. ඒක හරියි. ඊට පස්සේ කැපිටල් A යන්නේ F ත්වරණයෙන්. ඊට පස්සේ B යන්නේ F ධන 1 බෙදීම 5 ත්වරණයෙන්. ඉතින් මට ඊට පස්සේ හොයන්න ඕන චලිත පටන් අරගෙන ඉතින් ආරම්භක අවස්ථාවෙන් දශමයක් හරි ගියාට පස්සේ මේ දෙන්නගේ සාපේක්ෂ ත්වරණය හොයා ගන්න ඕන මට. නැත්නම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගැන අදහසක් ගන්න බෑ. ත්වරණය කැපිටල් A ගේ පොළවට සාපේක්ෂව දකුණු පැත්තට F, ත්වරණය B ගේ පොළවට සාපේක්ෂව දකුණු පැත්තට F ධන 1 බෙදීම 5. ප්‍රශ්නේ ත්වරණය B, A සාපේක්ෂ ත්වරණ මූලධර්මය B, E ධන E, A ආදේශ කරොත් B, E කියන්නේ F ධන 1 යට 5, E, A කියන්නේ මේක මාරු වෙන්න ඕන, ඍණ වෙන්න ඕන. ඍණ F, F ට F කැපෙයි දකුණු පැත්තට 1 බෙදීම 5යි. එහෙනම් ත්වරණය B, A කියන්නේ 1 බෙදීම 5යි. ත්වරණයක් තියේද? ඔය ත්වරණයක් තියෙනෝනේ. සාපේක්ෂ ත්වරණයක් තියෙනවා. සාපේක්ෂ ත්වරණයක් තියෙනවා. ත්වරණේ බිඳුවක් වුණොත් මොකෝ වෙන්නේ? ත්වරණේ බිඳුවක් වුණා නම් ප්‍රස්ථාරේ නියත අනුක්‍රමණයක බෑවුම බිඳුවයිනේ. මේ ප්‍රස්ථාරයට බෑවුමක් තියෙනවා. අනුක්‍රමණයක් තියෙනවා. අනුක්‍රමණය අගය 1 බෙදීම 5යි. එහෙනම් ආරම්භක ප්‍රවේගය 10යි. ඊට පස්සේ පොඩි අනුක්‍රමණයක් තියාගෙන යන්න මේක. ඒ අනුක්‍රමණය ඇල්ෆා කෝණේ මාක් කරොත් tan ඇල්ෆා සමාන වෙන්නේ 1 බෙදීම 5ට. 1 බෙදීම 5යි. හරි. ඔන්න යම් දුරක් ගියා. හැබැයි මේ දෙන්නම සමාන කාලයක් අපි හිතමු කැපිටල් A තප්පර 10ක් ගියාට පස්සේ කැපිටල් B තප්පර 10ක්ම ගියාට පස්සේ දෙන්නම සමාන කාල චලිත වුණාට පස්සේ මම උදාහරණයක් විදිහට කිව්වේ තප්පර 10ක් ගැන මේ දෙන්නම සමාන කාල චලිත වුණාට පස්සේ මේ දෙන්නගෙම ත්වරණ වෙනස් වෙනවා. මේ දෙන්නගේ ත්වරණ මන්දන බවට පත් වෙනවා. කැපිටල් A ගේ මන්දනේ දකුණු පැත්තට F ධන 1යට 5, B ගේ මන්දනේ F. මට ඊට පස්සේ මෙන්න මේ වෙලාවෙන් පස්සෙත් මේ දෙන්නගේ සාපේක්ෂ ත්වරණ හොයා ගන්න ඕන. මේ දෙන්නගේ සාපේක්ෂ ත්වරණ හොයා ගන්න ඕන. ඒ සාපේක්ෂ ත්වරණ හොයාගත්තොත් ප්‍රස්ථාරය මෙතනින් එහාට ඇද ගන්න පුළුවන්. නේ? මෙතනින් පස්සෙත් මේ දෙන්නගේ සාපේක්ෂ ත්වරණ හොයා ගන්න ඕන. හරි. ඒ ටික හදන්න කලින් මේ ටික සම්පූර්ණ කරගන්නකෝ. ප්‍රස්ථාරයේ පැත්ත ගැද ගන්න. මේ සුළු කිරීම දෙක අනිවාර්යෙන් කරන්න ඕනේ. මෙතන ලකුණු තියෙන ගානේ. ප්‍රස්ථාරය තාම භාගයට ඇන්දේ. තා ටිකක් සුළු කරගන්න තියෙනවා. එහෙනම් අපි කරේ ඉස්සෙල්ලම t සමානයි බිඳුවක් වෙලාවේ සාපේක්ෂ ප්‍රවේගය හොයා ගන්න ඕන. t සමානයි බිඳුවක් වෙලාවේ සාපේක්ෂ ප්‍රවේගය හොයා ගන්න ඕන. ඒ වගේම සාපේක්ෂ ත්වරණය හොයා ගන්නත් ඕන. සාපේක්ෂ ත්වරණය කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. අර උඩින් මං යන්න වගේ පොඩි සටහනක් දාගත්තත් කමක් නැහැ. ප්‍රශ්නේ පැහැදිලි එතකොට. ඔයගොල්ලන්ගේ වීඩියෝ එක පාරටම මේ සිග්නල් ප්‍රශ්නේ ගිහිල්ලා එක පාරටම මේ වීඩියෝ එක ආයි මුලට ආවොත් ඒ කියන්නේ අර ලොග් අවුට් වෙලා වගේ වුණොත් මේ ආයි ලොග් වෙන්න.
ඉස්සෙල්ලාම ප්‍රශ්නිකුල පොඩි සටහනක් දාගත්තා. t සමානයි බිඳුවක් වෙලාවේ ප්‍රවේග මාර්ක් කරගෙන ආරම්භයේ සාපේක්ෂ ප්‍රවේගය හොයාගත්තා. ඒ ආරම්භයෙන් ටික වෙලාවක් ගියාට පස්සේ වස්තු දෙකම ත්වරණයෙන් චලිත වෙන වෙලාවේ සාපේක්ෂ ත්වරණය හොයාගත්තා. ඊට දාලව ඒ කාල පරාසයට ප්‍රස්ථාරය යන්නේ. ඊට පස්සේ දෙන්නම මන්දණයෙන් චලිත වන කාල පරාසය සඳහා මේ දෙන්නගේ සාපේක්ෂ ත්වරණය හොයමු. කැපිටල් A සහ B දෙදෙනාම මන්දණයෙන් චලිත වන අවස්ථාව සඳහා කාල පරාසයට මෝටර දෙකම ඊට පස්සේ කැපිටල් A සහ B දෙකම මන්දණයෙන් චලිත වන කාල පරාසයට එතකොට අපි මන්දනය කියන එකත් ත්වරණයක් වශයෙන් සලකමු. මන්දනය කියලා වෙනම සංකේතයක් නැහැනේ. ත්වරණයේ සංකේතමනේ. හරි ත්වරණය මේ කාල පරාසයේ කැපිටල් A ගේ ත්වරණය
මන්දනයක් විදිහට දකුණු පැත්තට. දකුණු පැත්තට මන්දනේ f ධන 1ට 5යි. නේ? f ධන 1ට 5යි දකුණු පැත්තට තියෙන්නේ. ඕක ත්වරණයක් වශයෙන් සලකනවා නම් ඒක වම් පැත්තට වෙන්න ඕනේ නේද? f ධන 1ට 5. ඔය විදිහට පැත්ත මාරුණා. ත්වරණය නම් දකුණු පැත්තට f ධන 1ට 5. මේ මන්දනය නම් දකුණු පැත්තට f ධන 1ට 5. ත්වරණය නම් වම් පැත්තට f ධන 1 බෙදීම් 5. ඊට පස්සේ b ගෙත් ඔය විදිහටම b ගේ ත්වරණය මන්දනය නම් දකුණු පැත්තට f, ත්වරණය නම් වම් පැත්තට f. ඊට පස්සේ ත්වරණය b, a e ධන e, a ආදේශ කරා. f මේක අකුරු දෙක මාරු වෙලා මේක ඍණ වෙන්න ඕන. ඍණ f ධන 1 බෙදීම 5. f කැපෙයි ඍණක් ඉස්සරහා තියෙනවා. එතකොට වම් පැත්තට ඊතලේ ඍණ 1 බෙදීම් 5 එන්නේ. දකුණු පැත්තට හැරෙව්වොත් ධන 1 බෙදීම් 5යි. ධන 1 බෙදීම් 5යි. ඒ දකුණු පැත්තටමනේ. කලින් ආපු එකත් බලන්න සාපේක්ෂ ත්වරණය. මේ ප්‍රස්ථාරය දපු කාල පරාසය සඳහා සාපේක්ෂ ත්වරණේ ඒත් දකුණු පැත්තටම 1 බෙදීම් 5යි ආවේ. එහෙනම් මේ වෙලාවෙන් පස්සෙත් මේ දෙන්නගේ ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. සාපේක්ෂ ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. බිඳුවේ ඉඳන් මෙතනකන් සාපේක්ෂ ත්වරණය 1ට 5යි. මෙතනින් පස්සෙත් 1ට 15. එහෙනම් මෙතනින් මේ පටන් ගන්න ප්‍රස්ථාරය. මේ වෙලාවෙන් පස්සෙත් 1ට 5යි කියන්නේ මේ රේඛාව තමයි දික් වෙන්න ඕන. අපි හිතමු ඔන්න ඔය වෙලාවේ හේතුයි බීතුයි හමු වුණා කියලා. ගානේ කියන්නේ එහෙම විස්තරයක්. හමු වීමක් ගැන. හරි? අර අනුක්‍රමණයම සහිතයි. ඒ නිසා මේ ප්‍රස්ථාරයම දික් කරා. තරුවක් දාලා ලියන්නකො මෙහෙම. මේ සුළු කිරීම කරගන්නකො ඉස්සෙල්ලා. මේ සුළු කිරීම කරලා තරුවක් දාලා මෙහෙම ලියමු. අර සුළු කිරීම කරන්න ඉස්සෙල්ලා ලියන්න ත්වරණයෙන් චලිත වන කාලපරාසය සඳහාත් ත්වරණයෙන් චලිත වන කාලපරාසය සඳහාත් ත්වරණයෙන් චලිත වන කාලපරාසය සඳහාත් මන්දනයෙන් චලිත වන කාලපරාසය සඳහාත් මන්දනයෙන් චලිත වන කාලපරාසය සඳහාත් මේක ලියන්නකෝ simple a b, a simple a b, a ට එකම අගයන් පවතින බැවින් එකම අගයන් පවතින බැවින් එකම අගයන් පවතින බැවින් එකම අගයන් පවතින බැවින් අනුක්‍රමණද සමාන විය යුතුය. 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 හරි ඒක හරි. ඒක නිසා තමයි මේ ප්‍රස්ථාරය මෙහාට දික් කරේ. දැන් ඔයගොල්ලෝ කලින් ඇඳපු රූපෙම චුට්ටක් මෙහාට දික් කරන්න. එතකොට මේ ප්‍රස්ථාරේ වර්ගඵලය මොකද්ද මේ? මේක සාපේක්ෂ ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් නේ. සාපේක්ෂ ප්‍රවේගකාල ප්‍රස්ථාරයක වර්ගඵලය වෙන්නේ සාපේක්ෂ විස්ථාපනය. අපි මොකද්ද හෙව්වේ? අපි හෙව්වේ a ට සාපේක්ෂව b. a ට සාපේක්ෂව b කියන්නේ a නතර වෙලා නම් b. a නැවතිලා නම් මේ කැපිටල් a නැවතිලා නම් a හමු වෙන්න b කොච්චර දුරක් එන්න ඕනද? a නැවතිලා නම් a හමු වීම සඳහා b චලිත විය යුතු දුර. ඒකනේ සාපේක්ෂ විස්ථාපනය වෙන්න ඕන. මීටර 110යි නේ. කැපිටල් A නතර වෙලා නම් ඒ හමුවීම සඳහා B මීටර 110ක දුරක් එන්න ඕන. එහෙනම් අර ප්‍රස්ථාරයේ මේ වෙලාවේ A තුයි B තුයි හමු වෙනව නම් මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය මීටර 110ක් වෙන්න ඕන. දැන් මේකේ
වර්ගඵලයේ සමාන කරන්න ඕන අපි 110ට. හරි හරි. එතකොට මේ ප්‍රස්තාව නම් කරගත්තොත් දැන් AB අතාරින්නම් මං C D E කියලා OCDE වර්ගඵලයේ 110ට සමාන වෙන්න ඕන. OCDE වර්ගඵලය 110ට සමාන වෙන්න ඕන. ඒක හරි. ලියන්නකො මෙහෙම. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. ඉහත ප්‍රස්ථාරයේහි වර්ගඵලය මගින් ඉහත ප්‍රස්ථාරයේහි වර්ගඵලය මගින් කැපිටල් A ට සාපේක්ෂව B හි වචනෙන්ම ලියන්න. A ට සාපේක්ෂව B හි විස්ථාපනය නිරූපණය වේ. ඒට සාපේක්ෂව B හි විස්ථාපනය නිරූපණය වේ. යටින් වෙනම ලියන්න. කැපිටල් A සහ B හමුවීම සඳහා කැපිටල් A සහ කැපිටල් B හමුවීම සඳහා මම සංකේතයෙන්ම මෙහෙම කියනවා මේ SB, A සමානයි 110 විය යුතුය. සිද්ධියෙන් හිතුවේ ආරම්භයේ දෙන්නගේ පරතරයේ සාපේක්ෂව විස්ථාපනය වෙන්න ඕන හමු වෙන්න නම් 110 විය යුතුය. SB, A 110 විය යුතුය. හරි අපි උඩින් කිව්වනේ SB, A S කෙන් නිරූපණය වෙන විස්ථාපනය. A ට සාපේක්ෂව B ගේ විස්ථාපනය 110යි. A ට සාපේක්ෂව B ගේ විස්ථාපනය කියන්නේ ප්‍රස්ථාරයේ වර්ගඵලය 110ට සමාන කරමු. මේ කාලය තමයි අපේ ප්‍රශ්නේ. සංකේතය දාන්න T කියලා. ප්‍රශ්නයකනේ. නේ? ගතවන කාලය අහන්නේ. කාලේ නිරපේක්ෂයි. කාලයමයි. එතකොට මේ කඩේල චුට්ටා මෙහාට දික් කරා. මේ ඇල්ෆාගේ බද්ධ පාදය කියන්නේ T නේ. සම්මුඛ පාදයට උත්තරයක් ගන්න පුළුවන්. ඇල්ෆාගේ බද්ධ පාදය දන්නව සම්මුඛ පාදේ ඕන. සම්මුඛ පාදේ ඕන නම් tan ඇල්ෆාගෙන් ගුණ කරන්න ඕන. බද්ධ පාදයේ T වරක් tan ඇල්ෆා 1/5යි. එතකොට මේ උස T වරක් 1/5 ඒ කියන්නේ T බෙදීම 5යි. හරි ඒක T බෙදීම 5 නේ. එහෙනම් මෙතන අගය කොච්චරද? අගය මෙතන ඉඳන් මෙතන 10යි. මේක T බෙදීම 5යි. මෙතන අගය 10 ධන T බෙදීම 5. 10 ධන T බෙදීම 5. ඒක හරි. 10 ධන T බෙදීම 5. දැන් හරි වර්ගඵලය හොයාගන්න පුළුවන්. වර්ගඵලය SB, ඒ කියන්නේ වර්ගඵලයනේ. ත්‍රැපීසියමක් සමාන්තර පාද එකතු කරා 10 ධන අනිත් උස 10 ධන T බෙදීම 5 දෙකෙන් බෙදුවා. සමාන්තර පාද අතර පරතරය T සමානයි 110ට. බලන්න T ගේ වර්ග සමීකරණයක් වගේ නේද කියලා 10 20යි 10 පොදු හරය ගත්තට පස්සේ දැන් ඒ තැන් මම එච්චර සුළු කරන්නේ නැහැ ඔයගොල්ලන්ට පුළුවන් 10 20යි පොදු හරය ගත්තම 25ක් 100යි 100 ධන T දැන් යට පහනේ තියෙන්නේ පොදු හරය පස්වරක් දෙක 10යි වරහණෙන් පිට T තියෙනවා එහා පැත්තේ 110 මේක හරහාට ගුණ කරන්න මේ පැත්තේ වරහන් අරින්න T ගේ වර්ග සමීකරණයක් එන්නේ
මේ 10 මෙහාට ගුණ වුණා 1100යි. මම ඊටු ටික උඩින් හදන්නම්. එතකොට වර්ගඵලේ හරි වරහන් ඇරියොත් CIT ධන t වර්ගය සමානයි 1100යි. ඔක්කොම පද වමට ගෙනල්ලා සම්මතාකාරයට වර්ග සමීකරණය හදන්නම්. t වර්ග ධන CIT ඍණ 1100 සමානයි බිඳුව. ඔක සාධක කඩමු. ගුණ කරාට පස්සේ ඍණ 1100යි එකතු කරාම 100යි. 1100යි 100යි. 110 වරක් 10ම තමයි. 110 වරක් 10. එතකොට ගුණ කරාට පස්සේ ඍණනේ එකක් ධන එකක් ඍණ ලොකු එක ධන වෙන්න ඕන. සාධක දෙක එන්නේ t ධන 110 වරක් t ඍණ 10. මේ සාධක කැඩීම ඔයගොල්ලෝ හුරු ක්‍රමයකට කරන්න. සාමාන්‍යයෙන් A level ළමයෙක් මේක දිහා බලලා මේක ලියන්න පුරුදු වෙන්න ඕනේ ඉතින්. එකපාරට සාධකය කඩන්න. t ධන 110 වරක් t ඍණ 10 වෙන වෙන බිඳුවට සමාන කරොත් t සමානයි ඍණ 110 හෝ t සමානයි 10යි. කාලයක් ඍණ වෙන්න බෑනේ. t විශාලයි බිඳුව විය යුතු නිසා අවසාන උත්තරේ t සමානයි 10යි. t සමානයි 10යි. ඔන්න අන්තිම උත්තරේ. කාලේ විශාලයි බිඳුවක් විය යුතු